පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සිමින් ඒ හුස්ම වාතලයට මුදා හරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සෙමින් ඒ හුස්ම වාතලයට මුදා හරින්න. දැන් කීප වතාවක්ම හුස්ම ඉහළ පහළ ගනිමින් තමන්ගේ කය තුළ තියෙන ඒ දාහය ඒ ප්‍රාශ්වාස වාතයත් සමග හොඳින් පිට කරන්න. මේ කිහිප වතාවක්ම සිදු කරන්න. දැන් ඔබගේ සිතත් සැහැල්ලුයි, ගතත් සැහැල්ලුයි. ඒ සැහැල්ලු භාවයෙන් යුක්තව මේ කර්මස්ථාන භාවනාව, මේ කර්මස්ථානයන්හි අදහස හොඳට හිතට ගනිමින් තම ජීවිතයට ඒ කර්මස්ථානයන්හි අදහස උකහා ගනිමින් ජීවිතය ධර්මය තුළින් දකින්නට උත්සාහ කරන්න. මේ ලෝකයේ ගත්තහම අපට නොයෙක් ආකාරවලින් මේ ලෝකය විග්‍රහ කරගන්නට පුළුවන්. කෙනෙක්ගේ ලෝකය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආදී වශයෙන් මේ ලෝකය විග්‍රහ කරගන්නවා. තවත් කෙනෙක්ට ඒ ලෝකය විග්‍රහ වෙන්නේ චක්කු රූප, චක්කු විඥාන, සෝත සද්ද සෝත විඥාන, ගාන ගන්ධ ගාන විඥාන, ජීවහා රස ජීවහා විඥාන, කාය පොට්ටබ්බ කාය විඥාන, මන ධම්ම මනෝ විඥාන කියන ධාතු 12ක් ආකාරයෙන්. තවත් කෙනෙක්ගේ ලෝකයේම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන විදියටත් විග්‍රහ කරගන්නවා. තවත් අයෙක්ට පුළුවන් ඒ කාය වේදනා චිත්ත ධම්ම ආකාරයෙන් ඒ ලෝකේ බෙදාවින් කරගන්න. මේ කොයි ආකාරයෙන් ගත්තත් එකම ලෝකයක් තමයි විවිධ ආකාරයෙන් මේ බෙදාවින් කරගන්නේ. එක උදාහරණයක් ගත්තොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධයට ලෝකේ විග්‍රහ කරගත්තී. අපිට ඒක ධාතු 18ට සම කරලා පෙන්නන්න පුළුවන්. ඔබ දන්නවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ධාතු 18න් 6ක්ම මෙන්න මේ විඥාන ධාතුවටයි සම්බන්ධ වෙන්නේ. ඒ වගේම චක්කු රූප, සෝත සද්ද, ගාන ගන්ධ, ජීවහා රස, කාය පොට්ටබ්බ සහ මන කියන මේ සියල්ලක්ම රූප කොටසට අපිට සම කරලා පෙන්වන්නට පුළුවන්. එතකොට ධාතු 18න් ඉතිරි වුණේ ධම්ම ධාතුව විතරයි. ඒ ධම්ම ධාතුව වේදනා, සංඥා, සංඛාර,
විදිහට සම කරන්නට පුළුවන්. මම මේ එකක් අරන් පෙන්නුවේ මේ ලෝකය මේ විදිහට අපිට බෙදා ගන්නට පුළුවන්. ඉතින් මේ ලෝකය තමයි එලෙස බෙදා වෙන් කරගන්නේ. අපි මේ නිවන් දකිනවා කියන්නේ මෙන්න මේ ලෝකේ යථාභූත ස්වභාවය දකිනවා. මෙන්න මේ යථාභූත ස්වභාවය දකින්නක වැඩපිළිවෙල තමයි අපි මේ නිවන් දකින ධර්මතාවය විදියට භාවිතා කරන්නේ. ඉතින් කර්මස්ථානයක් තියෙනවා. පෙන පිඩුව අසාරයි, රූපය අසාරයි. දිය බුබුල අසාරයි, වේදනා අසාරයි. මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. කෙසෙල් කඳ අසාරයි, සංඛාර අසාරයි. මායාව අසාරයි, විඥාන අසාරයි. මෙන්න මේ කර්මස්ථානයේ තුල මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ලෝකයේ අසාරත්වය තමයි විග්‍රහ කරන්නේ. අපි හොඳ ආකාරයෙන්ම දන්නවා මෙන්න මේ අසාර කියන්නේ මෙන්න මේ අනිච්ච නිසා දුක්ඛ නිසා අනාත්ත කියන අර්ථය. එනම් අසාර කට්ටේන අනාත්තා. යමක් අනාත්ත වෙන්නේ ඇයි? ඒ දුක්ඛ වෙන හින්දා. යමක් දුක්ඛ වෙන්නේ ඇයි? ඒ අනිච්ච වෙන හින්දා. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. එනම් මේ අසාරයි කියන හැම තැනකම විග්‍රහ වෙන්නේ යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා කියන බුදු වදනයි. එන යමක් අනිච්චද ඒ අනිච්ච නිසා දුකයි, දුක නිසා අසාරයි කියන කාරණේ තමයි මෙන්න මේ අසාර අර්ථයෙන් පෙන්වන්නේ. එතකොට උපමාවක් දීලා තියෙනවා ඒ උපමේය සංසන්දනය කරගන්නට. මෙන්න මේ පෙන පිටුව අසාරයි, රූපය අසාරයි. ඔබ පෙන පිටු දැකලා ඇති. පෙන පිටු බොහෝ කොට වක්කඩක් තුලදී අපිට හමු වෙනවා. මේ පෙන පිටු නිකම්ම නිර්මාණය වෙන්නේ නැහැ පිටුතුනි. මේ පෙන පිටු යම් මඩ වතුර, කුණු වතුර එකතු වෙච්ච තැනක තමයි මේ පෙන පිටු නිර්මාණය වෙන්නේ. එනම් මේ පෙන පිටුවේ පෘෂ්ඨික ආතතියට එනම් මේ පෙන පිටුව නිර්මාණයට දායක වෙන්නේ මෙන්න මේ කුණු ස්වභාවය, මඩ ස්වභාවය. එහෙනම් මෙන්න මේ කුණු වලින් හැදෙන, මඩ වලින් හැදෙන පෙන පිටු තමයි මේ අසාරයි කියලා පෙන්වන්නේ. කවර අර්ථයකින්ද මේ අසාරයි කියලා පෙන්වන්නේ? පෙන පිටුවට උපමා කරන්නේ කුමක්ද? එහෙනම් ඔබට පැහැදිලි මේ පෙන පිටුවට උපමා කරන්නේ රූපය. මොකද්ද මේ රූපය කියන්නේ? චක්කු රූප, රූප රූප, සෝත රූප, සද්ද රූප, ගාහන රූප, ගන්ධ රූප, ජීවහා රූප, රස රූප, කාය රූප, පොට්ටබ්බ රූප, මනෝ රූප කියන අවසානයේ ධම්මායතන පරියාපන්න රූපේ කියන මේ සියලු රූප කොටස් මෙන්න මේ රූපයේ ඔස්සේ විග්‍රහ වෙනවා. එහෙනම් මේක සරල ආකාරයකින් අපි බැලුවොත් අපේ කය මේ රූප ධාතුවට ගන්න පුළුවන්. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් හාරු අට්ටි මිඤ්ඤා ආදී වශයෙන් මේ දෙතිස් කුණපේම මෙන්න මේ රූප කොටසේ බොහෝ කොට ගන්නට පුළුවන්. ඉතින් මේ කය දිහා බැලුවහම පින්නතුනි අපිට යසාරත්වයේ මනාට විග්‍රහ කරගන්නට පුළුවන්. දැන් හොඳින් බලන්න පෙන පිටුව අසාරයි, රූපය අසාරයි. මෙන්න මේ පෙන පිටුව නිර්මාණය වුණේ කොහොමද? කුණු එකතු වෙලා. ඒ වගේම මේ කය නම් වූ උදාහරණයක් විදිහට ගන්න රූපය පෙර කුණු එකතු වීමෙන් හටගත්තා කියන පෙර අවිද්‍යා පත්‍ය සංඛාර වලින් තමයි මෙන්න මේ හට ගැනීම සිද්ධ වුණේ. එහෙනම් අපි දන්නවා කේසා කියන්නේ පෙර අවිද්‍යාවක් ක ප්‍රතිඵලයක්. මොකක්ද මේ පෙර අවිද්‍යාව? කය දේවල් වලට ආසා කරපු ස්වභාවය. එහෙනම් මේ කය දේවල් වලට ආසා කරපු අවිද්‍යාව ප්‍රතිඵලයක් විදිහට කේසා විදිහට අද දක්නට ලැබෙනවා. ඒ වගේම ලෝකේ අමාවක් කරගත්ත
අවිද්‍යාවේ ස්වභාවයට ලෝමාද ප්‍රතිඵලයක්. නාක දේවල් නම් වූ අවිද්‍යාවේ ප්‍රතිඵලයක් විදියට නකා නියපොතු අද විග්‍රහ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට රූපය හට ගැනීම සිද්ධ වුණේ මෙන්න මේ පෙර අවිද්‍යා පත්‍ය සංඛාර නිසා. එහෙනම් අර පෙන පිටුවත් ඒ වගේ කුණු එකතු වෙලා පෙන පිටුව නිර්මාණය වුණා. එහෙනම් මේ කුණු වලට උපමා කරේ පෙර අවිද්‍යාව. මෙන්න මේ නිර්මාණය වුණු පෙන පිටුව මොකද වෙන්නේ? ටික කාලයක් තිබිලා ඒක බිඳිලා විහිරිලා යනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ පෙර අවිද්‍යා පත්‍ය සංඛාර වලින් නිර්මාණය වෙච්ච කය කැඩිලා බිඳිලා අනියත වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා. එහෙනම් එහෙම කයක් අපි පිළිකුල් කරන්නද? ආර්ය කවදාවත් එහෙම කැඩිලා බිඳිලා යන කයකට පිළිකුල් කරන්නේ නැහැ පින්නතනේ. එහෙනම් ආර්ය කොහොමද මේකේ යථාභූත ස්වභාවය දකින්නේ? මේම පෙර අවිද්‍යා පත්‍ය සංඛාර වලින් හටගත්ත කය දැන් අනියත වෙලා අනිත්‍ය වෙලා යනවා. එහෙම කයක් මං කෙලසනම් නිච්ච කරගන්නද? එහෙනම් ඔන්න අනිච්ච ධර්මතාවය දකිනවා. එහෙම කයක් කොහොමද මං කැමැත්තේ හැටියට පවත්වන්න යන්නේ? මම කැමැතිසේ පවත්වන්න යන්නේ කොහොමද? මම මගේ ආධිපත්‍යයට ගන්නෙ කොහොමද? එහෙම කයක් අනිච්ච නිසා කිසි දිනක නිච්ච වෙන්නේ නැහැ. එහෙනම් යමක් අනිච්ච නම් එහෙම දුකයි. එහෙම දුක නම් එහෙම අනාත්තයි අසාරයි. එහෙනම් පෙන පිඩුව අසාරවන්නේ යම්සේද රූපය අසාරවන්නේ ලෙසයි. දිය බුබුලක් ඔබ දැක තිබෙනවා පින්නතුනි. දිය බුබුල වායු බුබුලක් නෙමෙයි. ඒක දිය බිඳුවක් ජල පෘෂ්ඨයක් මත වැටුනහම ඒ ජල පෘෂ්ඨය මත පොළාපයින්නවා ඒ දිය බිඳුව. ඉතින් මෙන්න මේකෙන් උපමා කරන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනා ප්‍රත්‍යය හටගන්නේ. එහෙනම් යමක් ස්පර්ශ වුනේ නැත්නම් එහි වේදනාවක් හට ගැනීමක් නැහැ. නමුත් මේ වේදනාවේ වරදක් නැහැ පින්නතුනි. මේ වේදනාව විටක සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසු වේදනා විදිහට මේ වේදනා තුන් ආකාරයක් වෙනවා. එහෙනම් මේ වේදනා රහතන් වහන්සේටත් දැනෙනවා. පරිවිමර්ශන සූත්‍රයට අනුව සැප වේදනා විඳී නොබැඳුනේ විඳී, දුක් වේදනා විඳී නොබැඳුනේ විඳී, නොදුක් නොසු වේදනා විඳී නොබැඳුනේ විඳී. එන්න මේ ආකාරයට මෙන්න මේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදිනවා. එහෙනම් කුමක්ද මෙතන වරද කරගන්නේ? මෙන්න මේ වේදනාව උපදුනේ පින්නතුනි පෙර අවිජ්ජා පත්‍ය සංඛාරයක් විදියට. එහෙනම් මතුවටත් මේ වේදනාවට අපි අවිජ්ජා පත්‍ය සංඛාරයක් නිර්මාණය කරගත්තොත් මතුවටත් නැවත ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවක් උපදවා ගන්නට අපි වැඩපිළිවෙලක් හදා ගන්නවා. එහෙනම් අර දිය බිඳුවත් ජල පෘෂ්ඨය මත වැටිලා ඒ දිය බිඳුව නැగిලා ඒ දිය බිඳුව කැඩලා බිඳිලා යනවා. ඉතින් මේ වේදනාවත් එහෙමයි. ඒකත් සංකතයක්, සැකසිච්ච දෙයක්. ඒ සංකතයකට තියෙනවා අනියත ස්වභාවයක්, ජීවන චක්‍රයක්. එහෙනම් මේ වේදනාවත් මොකද වෙන්නේ? ක්‍රමයෙන් අනිත්‍ය වෙලා යනවා. එහෙම වේදනාවක් අපි කෙලෙසද නිච්ච කරගන්නේ. එහෙනම් ඔන්න ප්‍රඥාවෙන් දකින්නට යනවා. එහෙම වේදනාවක් අනිච්ච බව, අනිච්ච නිසා දුක්ඛ බව, අනිච්ච නිසා දුක්ඛ නිසා අනාත්ම බව, අසාර බව. එහෙනම් වේදනා අසාරයි, දිය බුබුල අසාරසේ. ඊළඟට අපිට උපමාව විදියට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ පේන පින්ඩුම සූත්‍රයේ මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. ඉතින් මේ මිරිඟුව මනා උදාහරණයක් වෙනවා පින්නතුනි. කාන්තාරයක මුව රංචු පිරිසක් වතුර හොයාගෙන යනකොට ඈත පේනවා වතුර වලක්. ඉතින් මේ මුව රංචුව මොකද හිතෙන්නේ? ඔවුන්ගේ දර්ශනය, ඔවුන්ගේ දැකීම, ඔවුන්ගේ පෙනීම මොකද්ද කරන්නේ? ඔවුන් හිතනවා ඔවුන්ට කැමතිසේ පවත්ව ගන්න පුළුවන් කියලා. ඔව් මේ දර්ශනීය පෙනීම තම ආධිපත්‍යයට අරගෙන තවත් හති දමමින් වේගයෙන් දුවගෙන යන කුමක් උදෙසාද? මට මෙන්න මේ වතුර වලින් නම් අනිවාර්යයෙන්ම වතුර බොන්නට පුළුවන්. මෙන්න මේ වතුර බොන්නට පුළුවන් ස්වභාවයේ ඒ චෛතසිකයේ ඒ සිතුවිල්ල ඒ මුවන් ඔවුන්ගේ ආධිපත්‍යයට ගන්නවා. ඔවුන් හිතනවා ඒ වතුර බොන්න පුළුවන්කම උන්ට කැමතිසේ පවත්වා ගන්නට පුළුවන් කියලා. මෙන්න මේ ආකාරයෙන් දුවගෙන යද්දී මේ මිරිඟුව තියෙන ස්ථානයට යනකොට ඔවුන්ට තේරෙනවා මේ මිරිඟුවේ වතුර නැති බව. අන්න එවිට අර මුවන්ට තමන් හදපු අර ඉච්ඡාවේ බංගත්වය ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. එහෙනම් මේ මුවන්ට ඉච්ඡා බංගත්වය උනේ එතනදිද පින්නතුනි? නැහැ.
මුලින් ඉඳන්ම ඒ වතුර තියෙනවා කියලා හිතපු තැන ඉඳන් ඒගොල්ලෝ හැදුවා ඉච්ඡාවක් කුමක් උදෙසාද වතුර බීම සම්බන්ධයෙන්. වතුර බීම ඒ මුවන්ට තම ආධිපත්‍යයට ගන්න පුළුවන් කියලා හිතාගෙන තමයි කොයිතරම් මහන්සි වුණත් හෙට් වුණත් ඒ මෝ තමන් හැකිතාක් හති දම්මින් දුවගෙන ගියේ අන්නර වතුර බොන්නට. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ මිරිඟුවක් පින්නතුනි කොයිම වෙලාවක් සාරයි කියලා ගන්න වටින්නේ නැහැ. මොකද ඒවා කැමැතිසේ පවත්වන්නට බැරි හින්දා. එහෙනම් මේ සංඥාත් ඒ වගේ පින්නතුනි අපේ ජීවිතේ හම්බෙන නොඑක් සංඥා අපේ ඇහැට පෙනීමක් විදියට හම්බෙන සංඥා, ඇසීමක් විදියට හම්බෙන සංඥා, ගඳ සුවඳ දැනීමක් විදියට හම්බෙන සංඥා, මේ සියලු සංඥා අපි කුමක්ද කරන්නේ? අපි අපේ කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියලා හිතනවා. මෙන්න මේ ඉච්ඡා බංගත්වයට පත් වෙන ස්වභාවය අපිට ප්‍රකට වෙන්නේ ඒ දුක් වේදනාවකට වැටෙන විටදී පින්නතුනි. එහෙනම් ඒ ආකාරයෙන් මිරිඟුවත් අසාරයි කුමක් හේින්ද? අනිච්ච හේින්, දුක්ඛ හේින්, අනාත්ත හේින්. එහෙනම් මිරිඟුව අසාර වෙන්නේ යම්සේද මේ ආකාරයටම සංඥා අසාරයි පින්නතුනි. එහෙනම් කෙනෙක් ඊළඟට තථාගතයන්න් වහන්සේ පෙන්වන්නේ සංඛාර අසාර වන්නේ කෙලෙසද කෙසෙල් කඳක් අසාර වෙන්නේ යම්සේද. කෙනෙක් පින්නතුනි අරටුවක් හොයාගෙන යනවා කැලේට. මේ අරටුවක් හොයාගෙන යනකොට ඔහුට හම්බෙනවා හොඳ කෙලින් තියෙන ලීයක්, කෙසෙල් කඳක්. නමුත් මේ කෙනා දන්නේ නැහැ කෙසෙල් කඳේ අරටුවක් නොමැති බව. කෙනා හිතනවා කුමක්ද මට මේ කෙසෙල් කඳ හොඳට කෙලින් තියෙන නිසා මට මේකෙන් හොඳ අරටුවක් හොයාගන්න පුළුවන් කියලා. අන්න කෙසෙල් කඳේ තියෙන ස්වභාවය ඒ අරටුවක් තියෙයි කියන අදහස මේ කෙනා මොකද කරන්නේ? තමාදිපත්‍යයට ගන්න පුළුවන් කියලා හිතාගෙන මේ කෙහෙල් කඳ හාරන්න පටන් ගන්නවා පින්නතනේ. පට්ටෙන් පට්ටට ගලවගෙන මැදට යද්දී ඔහුට පේනවා ඒ කෙහෙල් කඳේ මැද අරටුවක් නොමැති බව. එහෙනම් අන්න එතනදී දුක් වේදනාවත් ප්‍රකටයි, ඒ වගේම අර ඉච්ඡාවේ බංගත්වයත් ප්‍රකටයි. එහෙනම් මේ ඉච්ඡා බංගත්ත දුක ආර්ය දුක විදියට තථාගතයන්න් වහන්සේ පෙන්නනවා යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා. එහෙනම් මේ ඉච්ඡා බංගත්තයට පත්ුනේ අර අරටුව හම්බෙන තැනද පින්නතුනේ? නැහැ. ඒ කෙහෙල් කඳ දැක්ක වෙලාවෙම ඔහුට හිතුණා අරටුවක් ගන්න පුළුවන් කියලා. හැබැයි අරටුවක් ගන්න පුළුවන් කියලා හිතපු එක නෙමේ. ඔහු තම ආධිපත්‍යයට ගන්න පුළුවන්, තම වසඟයට ගන්න පුළුවන්, තමන්ට කැමැතිසේ පවත්ව ගන්නට පුළුවන්, තමන්ගේ කැමැත්තේ හැටියට පවත්ව ගන්න පුළුවන් කියන අදහසක් තිබ්බා. මෙන්න මේක අර කෙසෙල් කඳට කිසිම සම්බන්ධයක් නැති, හැබැයි ඒක ගැනම හැදිච්ච දිට්ඨියක් පින්නතුනි. මෙන්න මේ ඉච්ඡාවේ බංගත්තේ ක්‍රමයෙන් ගිහිල්ලා අරටුව හම්බෙන තැනදී තමයි ඔහුට ප්‍රකට වෙන්නේ. එහෙනම් මේ අරටුවක් හොයාගෙන දික කෙසෙල් කඳක් හොයාගන්න මිනිස්සයා මොකද කරන්නේ? එක පට්ටෙන් පට්ටට ගලවනකොට පේනවා එහි අරටුවක් නොමැති බව. මෙන්න මේ ආකාරයට කෙසෙල් කඳ අසාර වෙන්නේ ඇයි පින්නතුනි? අනිච්චයෙන්. එහෙනම් අනිච්චයෙන් අසාරයි, අනිච්චයෙන් දුක්ඛයි, දුක්ඛයෙන් අසාරයි. කෙසෙල් කඳ අසාරයි, සංඛාර අසාරයි. මෙන්න අපි විසින් නිර්මාණය කරන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සියල්ලත් එහෙමයි. ඒ වාය අරටු හොය යන්නේ අපිට හිතෙනවා අපිට මේ සංකාර සියල්ල අපිට ආධිපත්‍යයට ගන්න පුළුවන්, අපිට කැමැස්සේ පවත්වන්නට පුළුවන් කියලා. මෙන්න මේ කැමැස්සේ පවත්වන්නට පුළුවන් කියන නිච්ච කරගැනීමේ ස්වභාවය අපිට ඉච්ඡා බංගත්තයට පත් වෙනකොට තමයි පින්නතුනි අපිට ඒක ප්‍රකට වෙන්නට ගන්නෙ. නමුත් ඒ ඉච්ඡා බංගත්තය ඒ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නිර්මාණය කර තැන පටන්ම අපිට තියෙනවා. ඉතින් මෙවැනි වූ සංඛාර අසාර වන්නේ අනිච්චයෙන්, දුක්ඛයෙන්, අනාත්තයෙන් පින්නතනේ. ඊළඟ උදාහරණ තථාගතයන්න් වහන්සේ පෙන්වන්නේ මායාව අසාරයි, විඥාන අසාරයි කියලා. මායාකාරයේ තමන්ගේ ප්‍රදර්ශනයේදී පින්නතනේ අපි දැකලා තියෙන තොප්පියක් අරගෙන ඒ තොප්පිය තුලින් හාවෙක් මතු කර ගන්නවා. අපි මේ මායාකාරය ඉදිරිපසින් නම් බලන්නේ නැතුව ඒ පිටුපසට ගිහිල්ලා වේදිකාවේ පිටුපස ස්වභාවයෙන් නම් බලනකොට අපිට පේනවා අපි හිතාගෙන ඉන්නේ මේ මායාකාරය ඇත්තටම හාවෙක් මතු කරනවා කියලා. ඉතින් අපි හිතනවා මේ මායාකාරයගේ හැකියාව අපිට අපේ ආධිපත්‍යයට ගන්න පුළුවන්, අපිට කැමැස්සේ පවත්වන්නට පුළුවන් කියලා. හැබැයි මේ මායාකාරය ගන්නා වූ හාවා සෙල්ලම් බඩුවක් කියලා දැනගත්ත වෙලාවේ අපිට ඒකේ විපාක දුකකුත් එනවා, ඉච්ඡා බංගත්ත දුකකුත් එනවා. එහෙනම් මේ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන ආර්ය දුක ප්‍රකට වෙන්නට ගන්නේ අපි අර නොදැනපු තැන ඉඳන්මයි පින්නතුනි. එතන ඉඳන්ම අපි අර ඉච්ඡාව හැදුවා. අපි හිතුවා මේ මායාකාරයගේ මායාවේ ස්වභාවය අපිට අපේ ආධිපත්‍යයට ගන්න පුළුවන්, අපේ කැමැත්තේ හැටියට පවත්වන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ ආකාරයේ මායාවක් අසාර වෙන්නේ යම්සේද මෙන්න මේ විඥානත් අසාරයි. මොකද මේ විඥාන තුලින් අපිට පෙන්눔 කරන්නේ පින්නතුනි භවංග චලනයේදී ගන්න
ආරම්මණයයි පින්නතුනි. මෙන්න මේ භවංග චලනය ගන්න ආරම්මණය නැවත ආවර්ජනා කරලා තමයි මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ නිර්මාණය කරන්නේ. එහෙනම් මේ ආවර්ජණයට ගන්නේ පෙරගත්තා වූ මේ චලනයයි පින්නතුනි. එහෙනම් මේ විඤ්ඤාණයේ මායාකාර ස්වභාවය අපිට කොයි ආකාරයෙන්වත් අපිට කැමැසේ පවත්වන්නට බැරි බව, අපේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව අපි ප්‍රඥාවෙන් දැකිය යුතු වෙනවා පින්නතුනි. එහෙනම් මායාව අසාරවන්නේ යම්සේද විඤ්ඤාණයත් අසාරවන්නේ එලෙසින්. ඉතින් මේ කර්මස්ථානයේ තුලින් පින්නතුනි මෙන්න මේ ලෝකයේ ස්වභාවය අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසාර බව මනාවට වටහා දෙනවා. ඉතින් මේ කර්මස්ථානයේ තුලින් අපේ ජීවිත තුල අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කොයි ආකාරයෙන්ද අපේ කැමැත්ත හැටියට පවත්වන්න යන්නේ, අපි අපේ ආධිපත්‍යයට ගන්න යන්නේ, අපි නිච්ච කරගන්න යන්නේ කියන ස්වභාවය අපිට සුතවත් ආර්ය ශ්‍රාවකයෝ විදිහට කල්පනා කරන්න වෙනවා. අන්නේ කල්පනා කරනකොට අපිට මේ ලෝකයේ අනිච්ච ස්වභාවය මනාවට වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි. ඉතින් මේ කර්මස්ථානයේ මනාවට විදර්ශනා කරමින් අපේ ජීවිතය තුළ මේ කර්මස්ථානයේ බහා බලන්න, එතකොට චතුරාර්ය සත්‍ය අපිට ඒට බහා බලන්නට හැකියාව ලැබේවි. මා මේ කර්මස්ථානයේ සත්‍යයනා කළ විට ඔබද ඒ කර්මස්ථානයේ සත්‍යයනා කරන්න. පෙන පිටුව අසාරයි, රූපය අසාරයි. තිය බුබුල අසාරයි, වේදනා අසාරයි. මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. කෙසෙල් කඳ අසාරයි, සංඛාර අසාරයි. මායාව අසාරයි, විඤ්ඤාණ අසාරයි. මමද සියලු ලෝක සියලු සත්වයෝම අසාර ලෝකයේ චන්දරාගයෙන් මිදෙත්වා. පෙන පිටුව අසාරයි, රූපය අසාරයි. දිය බුබුල අසාරයි, වේදනා අසාරයි. මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. කෙසෙල් කඳ අසාරයි, සංඛාර අසාරයි. මායාව අසාරයි, විඤ්ඤාණ අසාරයි. මමද සියලු ලෝක සියලු සත්වයෝම අසාර ලෝකයේ චන්දරාගයෙන් මිදෙත්වා.
පෙන පිඩුව අසාරයි රූපය අසාරයි දිය බුබුල අසාරයි වේදනා අසාරයි මිරිඟුව අසාරයි සංඥා අසාරයි කෙසෙල් කඳ අසාරයි සංඛාර අසාරයි මායාව අසාරයි විඤ්ඤාණ අසාරයි මමද සියලු ලෝක සියලු සත්වයෝම අසාර ලෝකයේ චන්දරාගයෙන් මිදෙත්වා පෙන පිටුව අසාරයි රූපය අසාරයි දිය බුබුල අසාරයි වේදනා අසාරයි මිරිඟුව අසාරයි සංඥා අසාරයි කෙසෙල් කඳ අසාරයි සංඛාර අසාරයි මායාව අසාරයි විඤ්ඤාණ අසාරයි මමද සියලු ලෝක සියලු සත්වයෝම අසාර ලෝකයේ චන්දරාගයෙන් මිදෙත්වා අසාර ලෝකයේ චන්දරාගයෙන් මිදෙත්වා
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. දැන් මාත් සමග එකට බුදුගුණ සජ්ජායනා කරමු. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ
සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති तादेव मनुष्यानं बुद्धो भगवाति अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्तादेव मनुष्य बुद्धो भगवाति अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्न सुगतो लोकविदु अनुत्तरो पुरुष धम्मसारथि सत्तादेव मनुष्य बुद्धो भगवाति अरहं सम्मा सम्बुद्धो विद्याचरण संपन्नो सुगतो लोक अनुत्तरो पुरिस धम्मसारथि सत्ता देव मनुष्या बुद्धो भगवाति
අහං අවේරෝ හෝමි මම වෛර නැත්තෙක් වෙම්වා. කෙලෙසද මට මේ වෛරය හටගන්නේ? ද්වේෂය තවදුරටත් අදින් කාවැදීමින් තමයි මේ පැල්ලමක් බඳු වෛරය ගොඩනැගෙන්නේ. එනම් ඒ ද්වේෂයට හේතුව කුමක්ද? දුක් වේදනාව හමුවේ නිර්මාණය කරගන්න අවිද්‍යාවයි. අභ්‍යාපජ්ජෝ හෝමි බය නැත්තෙක් වෙම්වා. කුමකටද මා බය විය යුත්තේ? කාමයටයි. මේ කාම වැඩපිළිවෙල කාම රාග රූප රාග අරූප රාග ආදී වශයෙන් මේ සමස්ත කාම වැඩපිළිවෙලටම බය විය යුත්තක්. ඒ කවර අර්ථයකින්ද? ඒ අවිද්‍යාව පත්‍ය සංඛාර ලෙස භව නිර්මාණය කරලා ඒව ජාති ජරා මරණ වෙලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වෙනවා. අනීකෝ හෝමි නිග්‍රහ නැත්තෙක් වෙම්වා. ඒ නිග්‍රහ නැත්තෙක් වෙන්නට අපි මේ ලෝකයේ යථාභූත ස්වභාවය දකින්නට ඕන. කෙලෙසද අපි ග්‍රහණය කරගන්නේ? ඒ ග්‍රහණය කිරීම හේතුවෙන් තමයි අපි අවග්‍රහයට ලක් වෙන්නේ. ඉතින් මේ නික්මෙන්නට, නිග්‍රහ වෙන්නට, නීග වෙන්නට, ඒ නීග වලින් මිදෙන්නට මේ යථාභූත ස්වභාවය මනාවට දකින්නට වෙනවා. කවර හේින්ද? රාගයේ නීගයක්, ද්වේෂයේ නීගයක්, මෝහයේ නීගයක් නිසා. සුඛී අත්තානං පරිහරාමි. සුඛිතවත් අත්බැවක් පරිහරණය කරන්නට ලැබේවා. නිවන කියන්නේ එකම නිච්ච ස්වභාවය. එනම් නිච්ච සුඛ දෙයක් තියෙනවා නම් ඒ සුඛ දේ එකම දේ නිවනයි. ඒ වේදනා සුඛයක් නොව සුඛිතතර සුවයයි. එනම් එවන් වූ සුඛිතතර සුවයක් වන ආත්මයක් පරිහරණය කරන්නට ලැබේවා. ඒ ප්‍රඥාවේ සුවය අත්විඳින්නට ලැබේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. සියලු ලෝක සියලු සත්වයන්ට මේ සුඛිතතර සුවය ලැබේවා. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීකෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා.
අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
ඇසින් නිදහස් රූපයෙන් නිදහස් චක්ඛු විඥානයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා කනින් නිදහස් ශබ්දයෙන් නිදහස් සෝත විඥානයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නාසයෙන් නිදහස් ගන්ධයෙන් නිදහස් ගාන විඥානයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා දිවෙන් නිදහස් රසයෙන් නිදහස් ජීවහා විඥානයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා කයින් නිදහස් පොට්ටබ්බයෙන් නිදහස් කාය විඥානයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා
නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා මනෙන් නිදහස් ධම්මයෙන් නිදහස් මනෝවිඤ්ඤාණයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා
ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ ඒම සාන්තයි ඒම ප්‍රණීතයි. කුමක්ද මේ සාන්ත ප්‍රණීත? මේ නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි. සියලු සංඛාරයන්හි සමතයක් ඇද්ද? සාන්තයි ප්‍රණීතයි. සියලු උපදීන්ගේ පෙර අවිද්‍යා පත්‍ය සංඛාරවල නිර්මාණය වුණු ඒ සංකත සියල්ල, ඒ උපදි සියල්ල නැවත අවිද්‍යාවක් නොසාද ගන්නට, පටිසග්ග නොකර පටි නිස්සග්ග වීමට, ඒ නික්මීමට, එවිට තණ්හාවෙන් ක්ෂය වීමෙන් මිදෙනවා, තණ්හාක්ෂය වෙනවා. රාග වීමෙන් මිදෙනවා, විරාග වෙනවා. ඉච්ඡාවෙන් රෝධ කර ගැනීමෙන් මිදෙනවා, නිරෝධ වෙනවා. බාණෙන් නික්මෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි. සියලු සංඛාර සමතයි සියලු උපදි පටිනිස්සග්ගයි. තණ්හාවෙන් ක්ෂය නොවේ, රාගයෙන් විරාගයි. චන්ද රාගය ප්‍රහීනයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි.
සියලු සංකාර සමතයි සියලු උපදිපටි නිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ රාගයෙන් විරාගයි චන්ද රාගය ප්‍රහීනයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති
රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා
බුද්ධ ශාසනයේ සූර්යයා උපමා කරන්නේ ප්‍රඥාවට. ඒ වගේම ආලෝකය උපමා කරන්නේ ප්‍රඥාවට. එහෙනම් යමෙක් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ කෙනාගේ ගතත් සිතත් ආලෝක වෙනවා. එනම් ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් ආලෝක වෙනවා. මුනිඳු පුදන මගේ සිත ආලෝකයි. මේ මුණයට ඉන්ද්‍ර වූ කෙලවර කියන්නේ මුණයට. මෙන්න මේ කෙලවරට ඉන්ද්‍රයක් වූ මණිකක් වූ කෙලවර දැක්ක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදන්නට කෙනෙක් ලෞකික සම්මාදිට්ඨියට පත් වූ කල්හි විශ්වාසයෙන් යුක්තව පුදනවා. ඒ කෙනා ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වූ පසු ඒ මුනිඳු පුදන්නේ එහි තියෙන නියම අර්ථය දැනගෙන අචල ශ්‍රද්ධාවෙන් යුක්තවයි. එවිට පව් නොකරන මගේ සිත ආලෝකයි. ඒ කෙනා තුළින් අකුසලයට සිත නැඹුරු වෙන්නේ නැහැ. කුසලයේ කරන්නමයි වෑයම. රාග නිවන මගේ සිත ආලෝකයි. ද්වේෂ නිවන මගේ සිත ආලෝකයි. මෝහ නිවන මගේ සිත ආලෝකයි. එනම් මේ රාග දේශ මෝහ නිවා ගන්නට ගින්න දකින්නට ඕන. මේ ගින්න දකින්නටත් ප්‍රඥාව අවශ්‍යයි. ඒ ගින්න නිවා ගන්නටත් ප්‍රඥාව අවශ්‍යයි. මුනිඳු පුදන මගේ සිත ආලෝකයි. මුනිඳු පුදන මගේ ගත ආලෝකයි. පව් නොකරන මගේ සිත ආලෝකයි. පව් නොකරන මගේ ගත ආලෝකයි. රාග නිවන මගේ සිත ආලෝකයි. රාග නිවන මගේ ගත ආලෝකයි. ද්වේෂ නිවන මගේ සිත ආලෝකයි. ද්වේෂ නිවන මගේ ගත ආලෝකයි. මෝහ නිවන මගේ සිත ආලෝකයි. මෝහ නිවන මගේ ගත ආලෝකයි. නිවන දකින මගේ සිත ආලෝකයි. නිවන දකින මගේ ගත ආලෝකයි. මුනිඳු පුදන මගේ සිත ආලෝකයි. මුනිඳු පුදන මගේ ගත ආලෝකයි. පව් නොකරන මගේ සිත ආලෝකයි. පව් නොකරන මගේ ගත ආලෝකයි.
රාග නිවන මගේ සිත ආලෝකයි. රාග නිවන මගේ ගත ආලෝකයි. ද්වේෂ නිවන මගේ සිත ආලෝකයි. ද්වේෂ නිවන මගේ ගත ආලෝකයි. මෝහ නිවන මගේ සිත ආලෝකයි. මෝහ නිවන මගේ ගත ආලෝකයි. නිවන දකින මගේ සිත ආලෝකයි. නිවන දකින මගේ ගත ආලෝකයි. මුනිඳු පුදන මගේ සිත ආලෝකයි. මුනිඳු පුදන මගේ ගත ආලෝකයි. පව් නොකරන මගේ සිත ආලෝකයි. පව් නොකරන මගේ ගත ආලෝකයි. රාග නිවන මගේ සිත ආලෝකයි. රාග නිවන මගේ ගත ආලෝකයි. ද්වේෂ නිවන මගේ සිත ආලෝකයි. ද්වේෂ නිවන මගේ ගත ආලෝකයි. මෝහ නිවන මගේ සිත ආලෝකයි. මෝහ නිවන මගේ ගත ආලෝකයි. නිවන දකින මගේ සිත ආලෝකයි. නිවන දකින මගේ ගත ආලෝකයි. සිත ආලෝකයි. ගත ආලෝකයි. සිත ආලෝකයි. ගත ආලෝකයි.
නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං